समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता। नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। संगामी में मतंग सेयो यं चे जीवे पराजितोति। सद्धर्म श्रवणाभिलाषी गुणबर वासनावंत पिंगमत्नी भाग्यवत බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්‍යය කෙරෙහි කරුණාවෙන් ලෝකයට ධර්මය දේශනා කරාට පස්සේ සත්‍යයට පුළුවන්කම ලැබෙනවා, පිළිසරණක් ලැබෙනවා. ඒ ධර්මය ඔස්සේ කල්පනා කරලා ජීවිතය යථාර්ථයේ තේරුම් අරගෙන තමන් ගෙවාගෙන යන නිස්සාර ජීවිතයට තෙත තියලා අනවශ්‍ය දේවල් පෝෂණය කරන්න කැප වෙන මනුස්ස ජීවිතේ වටිනාකම තේරුම් අරගෙන ඕන නැති දේවල් පස්සේ දුවන එක නවත්තගෙන ලැබිච්ච ජීවිතෙන් ප්‍රයෝජනයක් ගන්න, ප්‍රතිඵලයක් නෙලා ගන්න මිනිස්සෙගේ හිත යොමු වෙනවා. එහෙම යොමු වෙන ඇතැම් පෙරස් පැවිද්දට යොමු වෙනවා. පැවිද්දට යොමු වෙලා ප්‍රතිපත්ති පූර්ණේ කරමින් තමන්ගේ සංසාර ජීවිතය කෙලවර කරගන්නවා. සමහරුන්ට මේක ඇහෙනකොට පරක්කු වැඩි. ඒගොල්ලෝ ජීවිතයේ ගෙදරට වෙලා නේද යන්නේ අපි මේ මාර බන්ධනයකට අහු වුණානි කිය. තව තවත් ඒවම් වැඩි කරගන්න දේවලුත් කරනවා. සමහරු ගලව ගන්න දේවලුත් කරනවා. සමහරුන්ට මේක දැනෙන්නෙම නැහැ. සමහරුන්ට කොච්චර බණිකුව දැන් මම පහුගිය දවසක ඔය මරණ සති භාවනාව ගැන කතා කළා ඇතම් අයත් එක්ක. ඉතින් සමහරුන්ට මැරෙනවා කියලා දැනගෙන ගානක් නෙන්නේ. තමන්ගේ බල්ලවත් අරගෙන බල්ලා තිනවා අන්තිමට හිම්වත් දුක. ඒ කියන්නේ දුක දැනෙන්න නෙමෙයි ජීවිතය යථාර්ථය තේරුම් ගන්න. ආන්නේ ජීවිතය යථාර්ථය හැම කෙනෙක්ටම තේරුම් ගන්න ලැබෙන්නේ නැහැ. ඒ ජීවිතය යථාර්ථය හැමෝටම දැන් පින්වතුනි අපිට උනත් අවුරුදු ගානක් යනකම් ඕක දැනුන්නේ නැහනේ. කාලයක් ගියාට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය හරය තේරෙන්න ගත්තේ. ඒතර ඒ ශාසනය හරය තේරෙන පින්වන්ත වීරිය කරමින් ශාසනයට ඇවිල්ලා වීරිය මුල් කරගෙන ශාසන ප්‍රතිපදාව පූර්ණේ කරනවා. එහෙම ශාසන ප්‍රතිපදාව පූර්ණේ කරමින් යන අතරතුර පින්වතුන් මේ සූදානම් වෙන්නේ අද තවත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙකුට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. කොටුගොඩ නිවාසිපුර අංක N4 නිවසේ පදිංචි ඉන්ද්‍රාණි මහින්දසිංහ මහණියන් විසින් අරමුණු වශයෙන් සිහිපත් කරගෙන තියෙනවා 2018 ජූලි 24 වෙනි දින මියගිය එකම දිනිය වූ රංගනී ගුණතිලක දියණියගේ මේ මාස 19 වෙනි දිනට යෙදුණු 36 වෙනි ජන්මදිනය සිහිපත් කරගෙන පින් අනුමෝදන් කිරීමට මේ දුක්ඛිත සසර ගමන නිමා කොට ලැබුණු තුම් නිවන් සුව ලැබීමට මේ කුසල කර්මය සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. ධර්ම දේශනාවෙන් අනතුරුව නම්ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන කාලය ධර්ම දේශනාව සඳහා යොමු කරගන්නවා. පින්වත්නි මම මේ කියාගෙන ආපු කතාව ඉදිරි ටිකට යන්නම් ධර්ම දේශනාවේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ මේ කතාව ඇහුණට පස්සේ අපේ පින්වතුන්ලට උපදින්න ඕනි මේ වීරයක් තියෙනවා. අන්නේ වීරය කියන එක ලේසි පහසු වීරයක් නෙමෙයි. මේ අතීතයේ හිටියු මහෞතුන් වහන්සේලාත් නිවන් දකින්න අනන්ත අප්‍රමාණ වීරය කළා තියෙනවා. චක්කුපාල මහරහතන් වහන්සේ තමන්ගේ ඇස් අන්ධ වෙනකම්ම භාවනා කළා තමයි රහත් වුනේ. මහා පිං තියෙන උතුමුනේ. එහෙම මහා වීරය දරලා තමයි රහත් වුනේ. පීතිමල්ල තෙරුන් වහන්සේ භාවනා කරලා සක්මන් කරලා බැරි වෙනකොට බඩ ගාගෙන භාවනා කරද්දි වැද්දෙක් විදිනවා මේ ඊතලෙකින් මුවෙක් කියලා හිතලා. විදිනකොට ඒ වැදිච්ච ඊතල පාර ගලවලා තනකොළ ටිකක් ළඟ තිබ්බ කොළ කෑලි ටිකක් අරගෙන මිටි කරලා තියාගෙන භාවනා කළා තමයි රහත් වුනේ. දාම ජීවිත අපේක්ෂාවත් ඇල්ල දාලා භාවනා කළා රහත් වුණා.
අතීතේ සමහර ස්වාමීන් වහන්සේලා එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ගතපච්චාගතවත කියන මහා දුෂ්කර වතක්. ඒ දුෂ්කර වත අවුරුදු 21ක් පිරුවා. 21ක් පුරලා තමයි රහත් වුනේ. තවත් හිටියා මේ ලංකාවේ අතීතයේ වැඩ ඉඳලා තියෙන මහෞතුමන් වහන්සේලා සත්වසක් අවුරුදු 7ක් නොනිදා භාවනා කළා. නොනිදා භාවනා කළා ඒත් රහත් වෙන්න බැරි වුණා. ඊට පස්සේ ආයි 16 වසක් 16 වසක් භාවනා කළා තමයි ඒකත් ගතපච්චාගත වත පුරමින් නොනිදා භාවනා කරමින් බලන්න විදිහ මහා වීරයක් නේ. හිතන්නවත් බැහැ සමහර වෙලාවට. අවුරුදු 7ක් නොනිදා භාවනා කරාකම පිංගුතුලට දින 7ක් පුළුවන් මලගියකවත් ඉන්න නොනිදා. භාවනා කරන පැත්තක දාන්න වච්චර ගිහිල්ලා බොරු කියන්න දන්න ඔක්කොම දේවල් කිය ඉන්න මලගියකවත් දවස් 7ක් ඉන්න බැහැ පිංගුතුල. කියන්නේ මේ මිනිස්සුන්ට තිබ්බ වීරය ආන්න ඒ වගේ උතුම් වර්තමානෙත් බිහි වුණොත් රහතන් වහන්සේලා මගපලලාභීන් කියන එක අඩු වෙන්නේ නැහැ. එච්චරම ඕනි නෑ. දවසට පැයකමාරක් දෙකක් භාවනා කරන්න කාලයක් හදාගන්න එපයි නේ. එහෙමයි. ඒ නිසා වීර්ය කියන එක තිබ්බොත් කවදටත් නිවන් දැක් ගන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ එක තැනකදී දේශනා කරන අර දස්සන කතාවක් මේ මං වගේ කෙනෙකුත් මේ ධර්මතාවය අවබෝධ කරගත්තේ මෙච්චර මහන්සියෙන්. හීන වීරයක් තියෙන මේ දුෂ්ප්‍රඥ මිනිස්සු ඒගොල්ලෝ කොහෙද නිවන් දකින්නේ? මාවැන්නිකුත් මේසා වීරයක් කළා. බාන්න කතා මාවැන්නිකුත් මේ පාරමිතා පුරලා ඇවිල්ලා ප්‍රඥාදික බෝධියෙන් බුදු වෙන්නේ. ශ්‍රද්ධාදික වීර්යාදික පාරමිතාවක් නෙමෙයි පිරුවේ. ප්‍රඥාදික බෝධියෙන් බුදු වෙන්න පාරමිතාව පිරුවේ. එතකොට අනිත් බුදුරජාණන් වහන්සේලා බෝසත් කාලේ 16 අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරන පාරමිතාව අසංඛ්‍ය 4කුත් කල්ප ලක්ෂයකට කැටි කරලා සතර අසංඛ්‍යත් කල්ප ලක්ෂයක් ඇතුළත බෙරත් බෝධිසත්වරුත් 16 අසංඛ්‍යයක් පුරන පාරමිතාව පුරපු බෝසත් උතුමන්ටත් බුද්ධත්වයට පත් වෙන්න අරසා පාරමිතාවක් වීරයක් යොදන්නා නම් ඔබ මාවැන්නෙකුටත් මේ ධර්මය අවබෝධ කරගන්න මේ සා වීරයක් දරන්නා නම් ඒ සහ විහිරයක් නැති අනිත් අඥාන දුර්ජනියෝ ගැන කවර කතාවක් බුදුරජාණන් වහන්සේ අහනවා. එක වෙලාවක බුදුරජාණන් වහන්සේට මාරය ඇවිල්ලා කියනවා. මම ධර්ම දේශනාවට මාතෘකා කළ ගාථාව. සංගාමීමි මතං සෙය්‍යෝ මාරය ඇවිල්ලා කියනවා අනේ මේ සිද්ධාර්ථ උඹ මේ ඔය උච්චර වීර්ය කරලා මැරෙන්න දෙයන්නේ. අන්න හරි gedara ඵලය. රාජ්‍ය තියෙන. රම්‍ය සුරම්‍ය සුබ මාලිගා තියෙන. බෝධිසත්වයෝ කියනවා සංගාමීමි මතං සෙය්‍යෝ යං චේ ජීවි පරාජිතෝ මේ කෙලස් එක්ක හැප්පි කෙලස් වලින් කෙලස් යුද්ධෙන් පරාද වෙනවට වඩා මට මරණය කියන එක සපයි. වන්නකෝ වීරය කියන කේ උතුමන් ගාව තිබ්බ. ඒ වීරය නිසා නේද අපිට අද බුදුවරයෙක් පහළ වුණේ. නේද? දැන් සමහරක් වෙලාවට මම දකිනවා මේ ඔය නැව්වල එහෙම වීඩියෝ බලන්න සමහරක් තැන්වල තියෙනවා. දුෂ්කර රැලි කුණාටු වලට හම් වෙච්ච නැව් මහා වේගවත් රැලි කියන්නේ පින්වතුනි ඒවා රැලි නෙමෙයි ඒවට මේවා බෝට්ටුත් බැනෙනවා හතර හතේ. ඒසා සාගරයක මේ බෝධිසත්වයන්ගේ මුල්ම ජීවිතේ ඒකනේ වීරය කියන්නේ. ඒක ඒ වෙලාවේ බ්‍රහ්මීක් බලනකොට කවුද වීරවන්තයෙක් ඉන්නේ මේ කවදා හරි දවසක බුදු වෙන්න කියලා ගොඩ කාලෙකින් බුදුවරයෙක් පහළුනේ නැහැ කියලා. දකින්නකොට දැක්ක මේ ඈත මොහොතේ රැලිත් එක්ක වීරය කරන මේ පින්වන්ත කොල්ලා. නිකන් නෙවෙයි අම්මවත් කරේ තියන්. අයි මේ කෙනෙක්ව කරට අරගෙන පින්වත්නි ස්විම් pool එකකින් ගොඩර ගන්නත් හරි අමාරුයි. ස්විම් pool එකකින් ගඟකින් ගන්න අමාරුයි. මහා මුහුදේ ඉඳන් අම්මව කරේ තියාගෙන පීනන්න ගත්තා ගෙවුවාමනේ. සමහරක් වෙලාවට මේ මුහුදේ නාන්න ගියාම ඉස්සර සමහරක් වෙලාවට මුහුද සැර වෙනවා ඇතුළට ගියාම. සැර වුණාම එන රැලි මම මගේ දැසට දැකලා තියෙනවා පින්වතුනි. උඩ බැලුවාම රැල්ල එන්නේ කිලෝමීටරයක් විතර උඩින් කියලා හිතෙනවා. ඒ සා වේගවත් රැලි. සමහරක් ඒවට අහු වුණාම යටට ගිහිල්ලා මූණ වැලි වෙල වැදිලා යටින් දෙපාරක් විතර කැරකිලා ආපහු උඩට එන. නොයයි කියලා හිතෙච්ච තැන් තියෙනවා. ආයි නොයයි කියලා. ත්‍රේසා සාගරයක වීර්ය කරපුතුමෙක් කිව්වහම ඔබට පුළුවන්ද අණුව පැය භාගයක් වීර්ය කළා නාන්නවත් බලන්න. බකට් එකක් පුරවලා නාන්න අතර එදෙනවා කියලා කෝප්පේ මාරු කරනවා අනිත් අතට. හරි. රසසා වීර්යයක් කරගත් උතුමනුත් නිවන් දැක් ගන්න එච්චර මාරු නෑ. ඔබ ගැන කවර කතාවද?
එනිසා වීරිය කියන එක නිවන් දකින්න කෙනෙක් ගාව වැඩෙන්න ඕනි ගුණ ධර්මයක්. වීරිය කළොත් ලේසිනේ කිසිම දෙයක් පිටුතර දැන් ওই වීරිය කියන එකත් අපි ගත්තාම වීර ඉන්ද්‍රිය කියලා තියෙනවනේ බොජ්ජංගවල. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල ඉන්ද්‍රිය පහක් තියෙනවා. ශ්‍රද්ධා වීරිය නේ සති සමාධි ප්‍රඥා. දැන් වීර ඉන්ද්‍රිය මොකද මේ වීර ඉන්ද්‍රිය කියන්නේ? වීරිය කියන එක දෙකයි. කායික වීරිය මානසික. කායික වීරිය කියන එක අයිති වෙන්නේ රූප කොටස. මානසික වීරිය කියන එකයි අයිති වෙන්නේ චෛතසික. දැන් මේ මානසික ඇති වෙන වීරියත් කොටස් දෙකයි. ප්‍රකෘති වීරිය සහ භාවනාමය වීරිය කියලා. ප්‍රකෘති වීරිය සහ භාවනාමය වීරිය. ප්‍රකෘති වීරිය කියන්නේ සාමාන්‍ය මිනිස්සු ගාව තියෙන වීරියක්. දූතාංග රකින්න නැති, සමත විපස්සනා භාවනා කරන්නේ නැති. අන්න ඒකට කියනවා ප්‍රකෘති වීරිය කියලා. දැන් ප්‍රකෘති වීරිය හොඳයි එදිනෙදා ජීවිතේ වැඩක් කරගන්න. එහෙම ප්‍රකෘති වීරියක් තියෙන දැන් ડોක්ටර් කෙනෙක් වෙන්න යන ස්ටුඩන්ට් කෙනෙක්ට ප්‍රකෘති වීරියක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉගෙන ගන්න බෑ. හැබැයි භාවනාමය වීරිය කියන්නේ දූතාංග රැකලා, සිල් ගුණදම් රැකලා, සමාධි භාවනාවන් කරලා, ප්‍රඥා භාවනාවන් කරලා අන්නේ ඇති කරගන්න වීරියට කියනවා භාවනාමය වීරිය කියලා. එනිසා නිවන් දකින්න යන කෙනෙක් ගාව මෙන්න මේ භාවනාමය වීරිය වැඩෙන්න. මේ වීරිය ගැන කතා තියෙනවා. අපි ගත්තොත් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා වායාම. නේ වීරිය ගැන කියන්නේ. ඒතර සම්මා වායාම කියලා මෙතන කතා කරන්නේ ඔය කියන චෛතසික ධර්මයන්ගේ දැන් නූපන් අකුසල් නියපද වීම පිණිස. උපන්න අකුසල් ප්‍රහාණය කිරීම පිණිස. නූපන් කුසල් ඉපදවීම පිණිස උපන් කුසල් වැඩි දියුණු කිරීම පිණිස. පැහැදිලිනේ? එතකොට මේ නූපන් අකුසල් නූපද වීම පිණිස අපි ගාව වීරයක්. වර්තමාන භව වශයෙන්, අතීත භව වශයෙන් අපිට මේක ගන්න පුළුවන්. යම් කිසි කෙනෙක්ට సంతානයේ කෙලස් ධර්මයක් ඉපදිලා තියෙනවා නම් පෘථග්ජනයන්ට කෙලස් ධර්ම ඉපදින්න පුළුවන්. ඒක දැන් ඔයගොල්ලන්ට හිතෙයි. අපි හිතමුකෝ දැන් මම පහුගිය දවස්වල දැක්ක සිදුවීම් කීපයක් තියෙනවා. අපි හොඳ ප්‍රසිද්ධ හාමුදුරුවෝ කෙනෙක් කියලා. හාමුදුරුවෝ කෙනෙක් සිවුරු ඇරලා යනවා. යන්න පුළුවන්. බැරිද? යන්න පුළුවන්. අපිට මතක තියාගන්න යන්න පුළුවන්. මේ බෝධිසත්වරු පාපින්ගතනි බෝසත් ආත්ම භාවවල එහෙම වෙලා තියෙනවා. සමහර අර මට මතකයි එක සාමණේර මේ ස්වාමීන් වහන්සේ නම තමන්ගේ ලොකු සාමිසේ රුවන්වැලි මහසෑය වඳින්න ගියාම ඉර්දියෙන් මල් අරන් එනවා. ස්වාමීන් වහන්සේ මල් හලනවා ඉවර වෙන්නේ. මේ පෘථග්ජනයි සාමණේර. මේ රහතන් වහන්සේ අහනවා මල් ඉවර වෙන්නේ නැහැ නේ සාමණේර. ස්වාමීන් වහන්සේ කනිප් පැත්ත හරවලා හලන්නේ එතකොට ඉවර වෙයි. දැන් ඉවර වුණා. ලොකු සාමිසේ රහත්නේ බලනවා මේ සාමණේරයාගේ ඉර්දිය කොච්චර කල් පවතීද කියලා. මහා ඉර්දියක් දැම්මේ. දකින්නකොට පේන අනාගතයේදී ඉර්දියෙන් පිරිහිලා ගිහි වෙලා කන ගැහණියක් එක්ක කන කියන්නේ බත් කන නෙමෙයි. එක ඇහැක් පේන්නේ. එක ඇහැක් කන. මූර්ධ ජනයන්. කන ගැහණියක් එක්ක අනාගතේ ජීවත් වෙන්න සිද්ධ වෙනවා කියලා දකින්න. සාමණේර සංසයට කිව්වා. ආයත්නි ඔබ දැන් මහා ඉර්දිමතෙක් වුණාට ඔබට අනාගතයේදී ඔය ඉර්දියෙන් පිරිහිලා ගිහි බවට පත් වෙලා කන ගැහණියක් එක්ක ජීවිතේ ජීවත් වෙන්න සිද්ධ වෙනවා. සාමණේරයා මේ වෙලාව වීරිය කළේ නෑ. මේක ඇහුණා නම් මට මේක ඇහුණා නම් ඔබට යන්න වෙයි කියලා මට කවුරු හරි කිව්වා නම් මං එදා ඉඳන් වීරිය කරනවා නොයන තැනට. මට කිව්වනේ. මට කවුරු හරි කිව්වොත් ඔයාගේ මේ අගුණේ තියෙනවා කියලා මං ඒක කියපු කෙනත් එක්ක රණ්ඩු වෙන එක නෙමෙයි කරන්න ඕනේ. දුර්ජනයා මොකද්ද කරන්නේ? කියපු කෙනත් එක්ක රණ්ඩු වෙනවා. නිග්‍රහ කරලා වරද පෙන්නලා දෙන උතුමා නිදානියක් පෙන්නලා දෙන උතුමෙක් කියලා ගණන්. රාහුල මහරහතන් වහන්සේ ගැන කතා කරාට වැඩක් නැහැ. චරිතය තමන් ගාව නැත්තම්. රාහුල මහරහතන් වහන්සේ උදේට වැලිය අහුරක් උඩ දාලා කියනවා මට අවවාදයක් ලැබේවා. අවවාදයක් ලැබේවා. අවවාදයක් කවුරු හරි දෙනවා නම් වැඩිහිටියෙක් හරි දෙයක්. වැරදි දේවල් නෙමෙයි. එහෙම මේ කියන එක පිළිගන්න කියලා එකක් ලෝකේ නැහැ. කියන එක අහන් ඉන්න ඕනිත් නැහැ. ශාන්ති පාරමිතාව අරගෙන බලන්න රේරුකාංශයන්සේගේ පොතක වුණත් මම මේ කියන්නේ ඉවසනවා ශාන්ති පාරමිතාව පුරනවා කියන්නේ කියන එකට හේයි කියාගෙන නිවටන යාළු ගතියෙන් ඉන්න එක නෙමෙයි. නොකල යුතු දේ නොකරන්න ඕන. කල යුතු දේ කරන්න ඕන. ඒකට කවුරු හරි එරෙහි වෙනවා නම් ඒව අයින් කරගෙන තමන්ගේ වැඩේ තමන් කරන්න ඕන. ශාන්තිය කියන්නේ ඒකට නෙමෙයි. ශාන්තිය කියන්නේ තමන්ට කෙනෙහිලිකම් කරන්න. ඔවුන් කෙරෙහි වෛර බැඳ ගන්න නැතුව සාංශාරික වශයෙන් ඉන්න පුළුවන් නම් අන්න ශාන්තිය.
තමන්ගේ දරුවෙක් තමන්ට වරදක් කරලා ගියා කියලා ඔයගලන්ගේ දරුවෝ පැනලා යනවනේ ගෙවල් වලින්. ඔයගොල්ලෝ වෛර බැඳගන්නේ නැහැ. ඒ ආදරයට මුලා වෙලා මිසක් ශාන්තියට මුලා වෙලා නෙමෙයි. මේ ශාන්තියට අහු වෙලා නෙමෙයි. ඒක මෝහ මූලික චෛතසිකයත් එක්ක ක්‍රියාත්මක වෙන ලෝභ මූලික චෛතසිකයේ එකතු වෙලා එන ලෝභ මූලික සිත. ඒ මෝහෙන් මුලා වුණාම ඕන ජරාවක් කරන්න පුළුවන්. ඕන දෙයක්. මෝහෙන් මුලා වුණාම පින්වතුනි ඕනම දෙයක් ඒ තමයි ඇති. දැන් ශාන්ති පාරමිතාව කියන්නේ ඉතින් අර නිවට න්‍යාලුවකට නෙමෙයි. ගියාගෙන ආපු කාරණා. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ මේ හැමදේම ඉවසගෙන තමන් යා යුතු මාර්ගයේ පාද ගන්නවා නම් අන්න යා යුතු පාර කැපෙනවනේ. එනිසා තමන්ට මේ ශාසන ප්‍රතිපදාව ඇතුළේ යමක් නෙලාගත යුතු නම් තමන් තුළ වඩාගත යුතු ගුණධර්ම පිළිබඳව අවධානයක් යොමු කරලා මේ කියන විහිරි උපදවාගෙන හරිද මේ දැන් කියාගෙන ආපු කාරණාව බලන්නකො වැදගත්කම යම් කිසි කෙනෙක් Tamanට යම් අවවාදයක් දෙනවනම් ඒක ගෞරවයෙන් පිළි අරගෙන එහෙමයි දැන් අර සාමණේර ස්වාමීන් වහන්සේට උනේ ඒක එදා ලොකු ස්වාමීන් වහන්සේ කියපු කතාව ඔබ කවදා හරි දවසක කන ගෑණියක්ව අරගෙන ගිහි ජීවිතයට වෙලා ජීවත් වෙන්න සිද්ධ වෙනවා කියලා කිව්වනම් මට කිව්වනම් මං ඒ ගැන දෙපාරක් හිතන. එදා හිතුවේ නෑ. එදා වීරිය කළේ නෑ. වීරිය නොකරපු නිසා මොකද උනේ ටික කාලෙකින් පින්වතුනි. Tamanගේ ඉර්ධියෙන් පෙරහිලා ගිහිල්ලා විවාහ වෙලා හිටියා. එක වෙලාවක Tamanගෙම පාරක් වැදිලා ජීවත් වෙන ගෑණිය කන වුණා. ලොකු සයන්සේ කියපු එක මතක් වුණා. එදා. හැබැයි ආයි සසර තාමත් සසරේ ඇති. ගොඩෙන් අවස්ථාවක්. වීරිය කියන එක ප්‍රකෘති වීරියෙන් එළියට ඇවිල්ලා තමන් දුතාංගාදිය සමාදන් වෙලා සුල් ගුණ දහම් රැකගෙන ශාසන ප්‍රතිපදාව පූර්ණී කිරීම කියන එක කරන්නේ. එහෙම වීරිය යමෙක් ගාව නැත්තම් දැන් අනිත් එක තමයි පිටුතුනි මේ විශේෂයෙන්ම භික්ෂුවක් කියන්නකො දැන් මම මේ කතා කරන්නේ භික්ෂුවක් ගැන මෙතනට එනකොට. ඒතර මේ භික්ෂුවකට තියෙන්න ඕනේ වීරිය පොඩි පහේ වීරියක් නෙමෙයි. මම ඒකනේ කිව්වේ ප්‍රකෘති වීරයක් තියෙන්න ඕනේ සාමාන්‍යයෙන් ගිහි ජීවිතේ සාර්ථක කරගන්නත්. ප්‍රකෘති වීරය. මහාන වෙන්න එන්න හිත හදාගන්න. ඔන්නම platform එකක හිටියා මහාන වෙනවා කියන එක ලේසි නෑ. භික්ෂුවක් වෙන්න පන්සලකට ඇවිල්ලා එදා ඉඳන් විහාරස්ථානයකට ඇවිල්ලා ආරණ්‍යයකට ඇවිල්ලා එදා ඉඳන් Tamanට තියෙන ඒකාකාරී ජීවිතයට හිර වෙන්න ඒ මානසිකත්වයට කැමති වෙන්න කොතන කොහොම ඉඳන් ආවත් ඒකයි කිව්වේ මොන කුලේ කොතන මොන වයසේ මොන කෙනාවත් පැවිද්ද ඇතුලේ මේ රාමුව ඇතුලේ ඉන්නවා කියන එක මාර වීරයක් තියාගෙන ඉන්න ඕන එක. හිතන තරම් මේ ස්විට්ස් නං නෑ. අතක තියාගන්න සුන්දර නං නෑ. මේකට ආවහම තමයි තේරෙන්නේ මේක ඒකාකාරී ජීවිත රටාවක්. මෙතනින් එහාට සෙල්ලම් දාන්න බෑ ඕන. එක්තරාකාරයි. උදේට නැගිටිනවා භාවනා කරන්න තියෙන්නේ අතුපතු ගා ගන්න ඕනි දානේ වැළඳුවා ආයි කුටි වලට ආව පොතක් කියව ආයි භාවනා කරා ආයි මොනා කරන්නද වෙන මොනා කරන්නේ උඩ පයින්නේ ඒ ජීවිත ප්‍රතිපදාවේ අවුරුදු 21 දී 20 දී කෙනෙක් මහාන වුණොත් උදාහරණයක් මම මැරෙනකම්ම 60ක් වෙනකම් මේ ජීවිතේ ඉන්නවා කියන එකට හිත හදාගන්න එක හිතන්න මට දැන් අවුරුදු 28 තව 35ක් විතර ජීවිතේ ජීවත් වුණොත් දල වශයෙන් මම 35ත් මේ ශාසනය තුල ඉන්න එපා. තාම මට මේකේ 6යි ගෙවුනේ. 35ක් ගෙඩි පිටින්. ඒතර මම මේකට හිත හදාගන්න එක ඒක වීරියක්. ඒ වගේ ප්‍රකෘති වීරියකට වඩා එහාගේ වීරියක් භික්ෂුවක් වෙන්න තියෙන්න ඕනි. බණක් අහන්නත් වීරිය තියෙන්න ඕනි. දොයි පිංගුතුලට බණක් අහන්න වීරිය නැහැ. බොහෝ අය කැමති අර මන් දැන් ඔබට මතකද පහුගිය කාලෙක අපේ රටේම මේ ප්‍රසිද්ධ වුණ බණක් තිබ්බා. ඒක බණක් නෙමෙයි. හාමුදුරුවෝ කෙනෙක් යම් කියපු කතා ටික. මේක මුළු රටේම අර ආල නැති සින්දුවක් ගන්නට ගියා. හරි. දැන් හැමෝටම ඒ වගේ වහන්න මිනිස්සු කැමති. බණක් අහනවා කියන එකට යම්කිසි චිත්ත වේගයක් දාලා චිත්ත ප්‍රබලත්වයක් උපදවාගෙන අහන්න ඕනි එකක් බණක් පැයක්
පැයක් බණ අහනවා කියන එක පින්වතුනි මට මතකයි මම ගිහි කාලේ බණ අහනවා. කකුල් දෙක බැඳගෙන බණ අහනකොට ඒ වෙනුවෙන්ම කැප කරපු හිතකින් බණ ඇහුවාම විතරයි බණ එක ඇහිලා ඉවර වෙන්නේ. ඒ ගෞරවය ඔබට තියෙනවද බලන්න. භාවනාවක් කරන්න සමහරක් දවසට භාවනාව වැඩෙන්නේ නැහැ. සමහරක් දවසට ඇඟට අමාරුයි. සමහරක් දවසට කාෂ්ඨකේ වැඩි නිසා ඇඟ තැවෙනවා වැඩි. සමහරක් දවසට හිස රිදෙනවා. සමහරක් දවසට භාවනා කරන තැන කූඹි. සමහරක් දවසට කාපුවා එක්කොප් අමාරුයි. අපේ දුමුක පාන් වැළඳුවා කියලා දවල් වෙනකොට ටිකක් 9-10 වෙනකොට අමාරු වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම තවාගෙන කුසීත වස්තුකයා මොකද කරන්නේ? කම්මැලියා කල්පනා කරනවා අද උදේ කෑවේ පාන්. මට නිකන් ස්මෘත්තාව වගේ මට මේක කරන්න බෑ කියලා ඔන්නේ කම්මැලි. කෑවේ නැත්තම් කාණේ අද මුකුත් කන්න හම්බුනේ නැත. මේ බඩගින්නේ වා කරන්න බෑ. ඔක්කොටම කලින් ජීවත් වෙලා ඉන්න ඕනේ කියලා ආන්න ආයි කුසීතන. කෑවොත් හම්මේ අද කාලෙකින් බත් ටිකක් ලැබුණා. අද මේ භාවනා කර ඉන්න බෑ. පොඩ්ඩක් කාපු එකේ සැප විඳ ගන්න ඕනේ කියලා කුසීත වස්තුකයට මොකක් කුසීතයි. ගමනක් යන්න තියෙනවනේ. ඔන්න කල්පනා කරනවා අද මේ ගමනක් යන්න තියෙනවා. අද භාවනා කර ඉන්න බෑ. ගමන ගිහිල්ලා ආවහම එතකොට කල්පනා කරනවා මම මේ දුර ගමනක් ගිහිල්ලා ආවේ අද භාවනා කරන්න බෑ මහන්සි නිවන්න ඕනේ. හැබැයි වීර්ය උපදවන වස්තුතේ වීරවන්තයා මොකද කරන්නේ? උදේ පාන්දර නැකලා කල්පනා කරනවා 6ට ලොකු ස්වාමීන් වහන්සේ එන්න කිව්වා කියලා හිතන්නකෝ දානශාලාවට. අද ලොකු ස්වාමීන්සෙත් එක්ක 6ට යන්න වෙනවා. ගියාම හවස් වෙනකම් මෙන්න වෙන්නේ. මට භාවනාවක්වත් කරන්න බැරි. දැන් භාවනා කරන්න ඕනේ. හොන්න 4ට නැගිටලා එලාම් එකක් තියාගෙන 6 වෙනකම් භාවනා. වීර්ය. දැන් පැහැදිලිද? ඒක එතකොට බෝධිසත්වවරු එක වෙන කතාව. රැල්ලේ කතාව කිව්වේ ඒකට. දැන් බුදුරජාන් වහන්සේ නිසාම තමයි අර කතාව කිව්වේ සංගාමීමි මතංසෙය්‍ය යංච ජීවේ පරාජිතෝ මාරයා. මම මැරෙනවා නම් මැරෙද්දෙන් මේ ව්‍යායාමය කරලා මේ ව්‍යායාමය නොකර ජීවත් වෙන ජීවිතයට වඩා ඒ ජීවිතයට නිඳා වේවා. මාගේ මරණය මට සනීපයි කියලා කිව්වා. අන්න වීර. පිටින් දැන් ඔබ හිතයි මේ ලොකු සයන්සේ ධම්මවිජය සයන්සේ කියන්නේ මරණකම් වීර්ය කරන්නද? මරණය කොහොමත් වෙනවා. හොඳට අහගන්න. මැරෙන්න කියනවා නෙමෙයි. මරණය කොහොමත් වෙනවා. වෙනවාමයි. සත්‍යවාදී වචනං අනඤ්‍යතා. බුදු කෙනෙක්ගේ වචනවල දෙකක් නැහැ. මරණං භවිස්සති ජීවිතං උපරුච්ඡති. මැරෙනවමයි ජීවිතේ නැති වෙනවමයි. එතකොට මේ මැරෙන එක ධර්ම මාර්ගේ ගිහිල්ලා මැරෙන්න පුළුවන් වුණොත් හරි මොනතරම් ලාභයක්ද? මේකේ කතා බතා වැඩක් නෑ. එයාගේ මෙයාගේ අරයා මෙයා කියන හැම දෙයකටම හායි හූයි හේ ගගා හිටියොත් අපිට පැවිදි ජීවිතේ පුරන්න වෙන්නේ අර බූරුවට වෙච්ච දේ වෙනවා. මොකද්ද? අර බූරුවෙක්ගේ පිටේ නැගලා යනවලු මනුස්ස තාත්තයි පුතයි. මිනිස්සු කියනවලු අයියෝ මෙහෙමත් තිරසන්නු දෙන්නේ. අර අහිංසක බූරුවගේ පිටේ නැගලා යනවනේ කිය. තාත්තයි පුතයි බැස්සවලු බිමට. දැන් ඉස්සරහට යනකොට කියනවලු අනේ මෙහෙමත් බූරුව දෙන්නේ. බූරුව නිකා යනවා මිනිස්සු දෙන්න පයින් යනවා. දැන් බැලුවලු මොකද කරන්නේ කියලා. බූරුව කරට ගත්තලු. දැන් මේ මිනිස්සු කියන එකට අපි බූරුවගේ කරේ යන්නද බූරුව අපේ කරේ යන්නද කියලා අපි තීරණය කරන්න ඕනේ නැහැ. ජීවිතේ අපේ. ලැබුණේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය. දුනේ බුදු පුතුන්. හික්මෙන්න තියෙනවා විනය පිටක. ඉගෙන ගන්න තියෙනවා සූත්‍ර පිටක. අවබෝධ කරගන්න තියෙනවා අභිධර්ම පිටක. එතකොට මේ පාම් පුච්චන කෙනයි වඩේ බදින කෙනයි කඩදාන් ඉන්න කෙනයි කියන ප්‍රතිපදාවේද අපි හැසිරෙන්න ඕනේ. ත්‍රිපිටකයේ තියෙන ප්‍රතිපදාව. මේවා කිව්වහම මිනිස්සු හාමුදුරුවෝ කියන්නේ ආයි වෙන මොනවා කියන්නද? තේරෙනවද? මේ ඍජු ප්‍රතිපදා පින්වත්නි ඕගොල්ලෝ මේ ෆ්‍රේම් එකකින් එළියට එන්නම ඕනි. නාවොත් වීර්ය උපදවාගෙන භාවනා කිරීමෙන් මිසක් දැන් මම මේ දවස්වල භාවනා වැඩසටහන් කරනවා දිගටම මම ඒ හැමෝගෙම භාවනා කාලය ගන්නවා ළඟට. ඉතින් මට පේනවනේ මේගොල්ලන්ගේ වීර්ය දවසට එකපාරයි දෙපාරයි 11000 ගාණක් තව කරවන්න විතරක් කරපු අය වෙනම. දැන් මං හිතනවා මේ 700කට 800කට කරලා මෙච්චර අඩුයි නම් රිසල්ට්ස් ප්‍රතිඵල 11000කට මම ආයි කීයක් කරන්නද? මම කරනවා. ඒ මගේ පැත්ත. ඔබ කරනවද? අපි උදාහරණය. වීරිය නැතුව
අපාය භය පච්ච වෙක්කිනිතා. අඩුම අපාය භය මනසිකාරය කරන්න. සංසාරය කියන්නේ යන්නවත් ඉන්නවත් හොඳ තැනක් නෙමෙයි. මේක සෙල්ලම් දදා පරක්කු වෙන්න එපා, ප්‍රමාද වෙන්න එපා. සංසාරයේ තේරුම් අරන් ගහන්න ඕනි තැනට ඇනේ ගහගන්න නැත්තම් මා පච්චා විප්පටිසාරිනෝ බුද්ධ භාෂිතෙන්ම කියන. පස්සේ විපිලිසර වෙන්න එපා සසරට වෙන්න. සසර කියන්නේ ඔබ හිතනවට වඩා භයානක පීඩිත එකක්. ඒක තේරුම් ගන්න ඔබ සසරට වැටෙන්න ඕනේ නෑ රත්තරන් පින්වතුනි. සත්තකින්ම මේක. මම මේ කියන කතාව තේරුම් ගන්න ඔබ මේ මහා ලොකු සසර ගමනක් යන්න ඕනේ නෑ නොපෙනෙන ඈතකට. මාව විශ්වාස කරන්නේ මේ ජීවිතයේ කෙලවර ඔබට උරුම වෙලා තියෙන ව්‍යාධිය. මේ ජීවිතයේ කෙලවර ඔබට උරුම වෙලා තියෙන ජරාව. අන්න ඒක උගන්නයි ඔබට මම මේ කියන පාඩම. මුත්‍රා මාර්ගයෙන් බටයක් දාගෙන අසුචි මාර්ගයෙන් බටයක් දාගෙන මුත්‍රා දැවිල්ලක් හැදිලා පිළිකාවක් බෙල්ලේ හැදිලා කන්න බැරුව උගුරේ බටයක් දාලා කන්න දෙන දවසට සුප් බ්ලෙන්ඩර් කර කර ඔබට තේරෙයි මම මේ කියන කතාව. ඔය වගේ දීර්ඝ කාලීන සසරක් ඔබට යන්න තියෙන. කරලා තියෙන පව්කම් වලට විපාක දෙන්න ගත්තොත් මේ ජීවිතේ පිනුයි පවුයි දෙකම නොකර හිටගෙන හිටියත් ඊළඟ ජීවිතය අපායි. එහෙමයි සංසාරේ කර්ම රැස් වෙලා තියෙන්නේ. මිනිස්සෙක්ට එකපාර තමන් කරපු පින්කම් 15ක් මතක් කරන්න බෑ. පව්කම් මතක් කරන්න මොන්ඩිසෝරි කාලේ කරපුවා ඉඳන් මතක් වෙනවා. ඇයි? අවිද්‍යාවට හිත පැටලිලා තියෙන්නේම සසරේ. ඒකනේ ඕගොල්ලෝ පින් පොතක් ලියන්නේ. පව් පොත් ලියන්න ඕනේ නැහැ. පව් මතක් වෙනවා. පින් පොත් ලියන්න. ඇයි? පින් මතක් වෙන්නේ නැහැ. මතක් වුණාටත් ගොඩක් අයට මේක අසංකාරිකව කරලා නැහැ. පූර්ව මුංචන අපර කියන අවස්ථාත්‍රය සතුටින් කරලා නැහැ. මතක් කර කර සතුටු වෙන්න බෑ. තවත් කෙනෙක්ගේ පිනක් අනුමෝදන් වෙන්න බෑ. පිනක් කරනවා දැක්කහා වුණත් ගරහා කරන්න හදනවා. පිනක් කරනවා දැක්කහා වුණත් අනේ ඕවද පින්කම් අපි දන්නවනේ මෙයාගේ හැටි. ඇයි මේ? සංසාරේ අවිද්‍යාවත් එක්ක අකුසල කර්මවල බැඳිලා ඉරිසියා මාන මද මාන ක්‍රෝධ මක්ක පලාස මේ වගේ බැඳිලා ඇවිල්ලා දැනුත් බෑ ගුණයක් දකින්න. දැනුත් බෑ හරි දේ කරන්න. දැනුත් තමන් ප්‍රතිපත්තිය හැසිරෙනව නෙමෙයි හැසිරෙන කෙනාට ඇඟිලි තික් කරන්න. කොහෙද නිවන් යන්නේ? නිවන් යයි පන්සලේ ලයිට් න. වෙනනම් යන්න පුළුවන් නිවනක් නේ. ඔබට තියෙනවා හිතන්න තැන. ඒ හිතන්න තියෙන තැන හිතුවේ නැත්තම් ඔබ පරාදයි. අපාය බය මනසිකාරය කරන්න. මේ සෙල්ලම් නෑ. කකුලේ ගල් කැටයක් කනනකොට මට මතක් වෙනවා පින්වතුනි. මම ඊයේ පොඩි සයන්ස් වලට කිව්වා. අයිතු මේ බොරළුටු කැනෙද්දි මෙච්චර අමාරුයි නම් අසිපත් නිරෙන් ඇවිල්ලා තියෙන පිහියක් දැලි පිහියක් කෙටේරියක් කකුලේ ඇනුනොත් මොකෝ බුදුරජාණන් වහන්සේ බොරු කිව්වා කියලා හිතනවා. තිරිසනෙක් වෙලා අපිට පේන්නේ ඉන්නේ පින්වතුනි. ඔය හරක් ඉන්නවා සමහරක් තමන්ගේ මේ යටි බඩින් යට ඔක්කොම කුණු වෙලා කුෂ්ඨ හැදිලා පණුව ගහනවා. කොහොමද ඒ වගේ තැනකට සසර වැටුනේ? ජරා දුක්, ව්‍යාධි දුක්, මරණ දුක්, මේ අපාය දුක් මේ මනසිකාරය කරන්නේ. මිලක්ක තිස්ස වැද්දා අපායේ තියෙන ගිනි පුපුරක් දැකලා තමන්ගේ දැසට දැන් ඕගොල්ලෝ අහන්න එපා එහෙනම් ධම්මජෝසෙන්ස අපිට ගිනි පුපුරක් ගෑල්ලා පෙන්නන්න කියලා. අපායෙන් ගේන්න ඕනේ නැහැ. ගෙදර තියෙන ගෑස් ලිපට අත දාලා බලන්න එහෙනම්. මොකටද අපායෙන් ආයේ ගිනි පුපුර? මිලක්ක තිස්ස වැද්දා තමන්ට නිදිමතයි කියලා මහා දවල් 12ට තෙත තනකොළ මිටියක් ඔළුවේ තියාගෙන වතුර කන් වලින් බේරෙද්දි භාවනා කරේ. ඔගොල්ලෝ කවදාවත් නිදිමතයි කියලා ඕක කරයිද? ඒ වීරිය මදි මේකින් ඈතර වෙන්න. එහෙම බෑ පිඟුතුනි. මගෙන් අහනවා සමහර වෙලාවට භාවනා කරන්න කිව්වට පස්සේ ආමුදුරනේ නිින්ද යනවා. ඉතින් තමන් දැනගන්න එපේ මං භාවනා කරනකොට මට නිින්ද යනවා නම් එක්ක නිදාගෙන නැගිටින් හොඳට. නැත්තම් කෝපි එකක් හරි ප්ලේන්ට් එකක් හරි හදාගෙන උණු වතුර එකක් රත් කරගෙන ළඟ තියාගෙන උගුර බිබී හරි සත්‍ය මනසිකාරය කරන්න එපයි. නිින්ද යනවා කියලා මේක අතාරින්න. හිත එක්තෙන් වෙන්නේ නැහැ කියලා අඬන්න එපා මේක අතාරින්න. තමන්ට ආවේගයක් ඇති කරගන්නේ මේ අකුසල පක්ෂයට නෙමෙයි කුසල පක්ෂයට. ඒකයි වීර ඉන්ද්‍රියක් බවට පත් වෙන්නේ. මේ බයිනවනේ මේ වින්තුනි හරිද? මේවා කියද්දිත් පොඩි ටෝන් එක කියන්නත් ඕනේ ඔළුව වලට වැටෙන්නේ. එහෙම නැත්තම් වින්තුනි වීඩියෝ කරන්න කොහොම කිව්වට වැඩක්. ඒක අහන්නත් බෑ නිදිමතයිනේ ඔබට. සමහරක් වෙලා. ඒ නිසා මේ ටෝන් එකේ කලර් එක ගන්න එපා. මේක මෙච්චිත
පූර්වාංගම කරගෙන කියන එකක්. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් කියන එකක්. ඔබට යහපතක් සසර වෙන්න කියන එකක්. මේ ප්‍රතිපදාව ඔබ පූර්ණණය කරොත් ඔබ හොඳට මතක තියාගන්න. එහි ප්‍රතිඵල ඔබට මිසක් මට නෙමෙයි. මේක කුඹුරක් බුද්ධ ශාසනය බුදුරජාණන් වහන්සේ අපිට පනවපු පුළුවන් තරම් වපුරලා අස්වැන්න නෙලා ගන්න දවසක මේ කුඹුර ප්‍රතිඵල එන්නේ නැති දවසක් එනවා. කාලයක් ලෝකේ එනවා අටුවාවන් වල තියෙනවා මොනසා ප්‍රතිපත්ති විරුද්ධ ධර්මතාවය අවබෝධ වෙන්නෙත් නැහැ කියලා. ඒ බුද්ධෝත්පාද කාලය ලඟ වෙනකොට ඊළඟ බුද්ධෝත්පාද කාලයට පාර කපනවා. සප්‍රතග්ජනයන්ගේ අතට මේ ධර්මතා පත් වෙලා එක එක පැත්තට ඇදිලා ගිහිල්ලා අද සහතික දෙනවා. මාර්ගඵලලාභී කියලා. සමහරු පොඩ්ඩක් දෙපාරක් තුන් පාරක් නිකම්ම ප්‍රාථමික ඒකාග්‍ර භාවයකදී සමාධි කියන නම දීලා දැන් දෙවෙනි ධ්‍යානෙ ඉන්නේ කියනවා. පළවෙනි ධ්‍යානෙ ඉන්නේ කියනවා. ඉතින් මේවා වේගෙන් විනාශ වීගෙන යනවා. මගේ පින්වතුන්ලා කොයිසා වීර්යයක් උපදවා ගන්න ඕනද? අර මට මතකයි මිලිඳු නාගසේන කතාව ඇතුලේ තියෙන එක ලස්සන කතාවක්. කාලෙන් කාලෙට කෙලෙස් ධර්ම උපදිනවා නම් සතිපට්ඨානිය කියන පොල් අරගෙන කෙලෙස් ධර්ම ප්‍රහාණය කරන්න ඕනේ. තමන්ගේ හිත ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ. දීමන්සාව කියන එක තමන්ට තියෙන්න ඕනේ. මේකෙන් ඈතර වීමට ඡන්දේ තියෙන්න ඕනේ, චිත්තේ තියෙන්න ඕනේ. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශ, වීරිය තියෙන්න ඕනේ. නූපන් කුසල් උපදවා ගැනීම පිණිස වීරිය කරන්න ඕනේ. උපචාර සමාධියකට ආවට පස්සේ උපචාරයේ නිමිත්තත් අරගෙන පටිභාග නිමිත්තනේ උපචාර සමාධියට ගේන්නේ. උපචාර සමාධිය ඇතුලේ ඔබ කොච්චරක්ද ඉන්නේ? එතනයි ඔබව අර්පණා මට්ටමට වැටෙන්නේ. නැතුව මේ උපචාරය ආව ලොකු හාමුදුරුවනේ දැන් මොකද කරන්නේ? ලොකු හාමුදුරුවනේ අනේ එන්නේ නැහනේ මට කියලා වැඩක් නැහැ එන්නේ නැත්තම්. මම මේ කියන්නේ. තමන් මේ උපචාරයත් එක්ක කරන ගනුදෙනුව වැඩි කරන්නේ. මෛත්‍රී උපචාර සමාධියේදී මෛත්‍රී උපචාරයත් එක්ක ඔබ වැඩිපුර ඉන්න තමයි විතක්කේ ਵਿਚාරයකට හුරු වෙන්නේ. අන්නේ විතක්කේ ਵਿਚාරයකට හුරු වෙද්දි තමයි අර්පණා પ્રાપ્ત වෙන්නේ. නැතුව මංගාවට ඇවිල්ලා අනේ හැමදාම මෙතනම ඉන්නේ මම මොකද කරන්න කියලා මගෙන් ඇහුවට වැඩක් නැහැ. සමහරුන්ට නාම රූප භාවනාව කරන්න දුන්නාම දැන් මම මේ දකින්න ටිකත් එක්ක උපමා කතා කරන්නේ. එතකොට ඔබට මේක හොඳට තේරෙනවා. සමහරුන්ට මේක කරන්න දුන්නාම මේ දැන් ඇත්තටම නාම රූප භාවනාව සති දෙකක් තුනක් කරන්න දෙන්න බෑ. ඇයි? සතියක් කළේ එකම දේ කල්පනා කරන්න තියෙන එපා වෙනවා. වීරෙන. ඇයි? වැඩ පෙන්නන්න ආසයි. ටුට්ටුක් ගාලා භාවනා කරගන්න තියෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. අන්තිමට කරපු භාවනාවකුත් නැහැ. ලැබිච්ච ඥානියකුත් නැහැ. අර ඒක පිටකයක් දර මහා උතුමන් වහන්සේ නමක් පොඩි සාමණේර සාංශේ නමක් ගාවට ආව කමටහන් ගන්න. සාමණේර සාංශ කොයාට දීලා වැඩක් නැහැ. එයි ඔයා දැම්මම ඉන්නේ මේ මම ඒක පිටකයක් දරාගෙන කියලා හිතන් ඉන්නවනේ. අනේ නෑ ස්වාමීනි ඔබ වහන්සේ කියනවා නම් මම මේ පිටකයක් කල්පනාවත් කරන්නේ. එහෙමද? ගිහලා අර වතුරේ බහැලා ඉන්නකෝ දනිස්ස ගාවට. ගිහලා වතුරේ දනිස්ස ගාවට බැස්සා. කියන දේ අහනවද කියලා බැලුවේ. ගෙන්නුවා. ගිහලා කිව්වා කේසා ලෝමා නකා දන්තා තචෝ. තච පංචකේ විතරයි දුන්නේ. 4 මාසයක් සජ්ජායනා කරන්නේ. දැන් බලන්න ත්‍රිපිටකය. ඒක පිටකයක් දර උතුමෙක්ට තච පංචකේ මනසිකා දැන් මම මේ පැවිදි වෙන්නේ නේ හාමුදුරුවෝ කෙනෙක්ට මාස 4ක් තච පංචකේ මනසිකාරය කරහන් කියලා කිව්වනම් අද මේ එක හාමුදුරුවෝ කෙනෙක්වත් නැහැ. ඇයි? දැන් මම භාවනා පාඨමාලාවක් දාලා මාස 4ක් තච පංචකේ මනසිකාරය කරන්න 4 මාසෙන් අපි හම්බෙමු කියවනම් 4 මාසෙ ඉවරදී දායකයොත් නැහැ කවුරුත් නැහැ. භාවනත් නැහැ මිනිස්සුත් නැහැ. ඇයි? මිනිස්සුන්ට වීරියක් නැහැ තමන් හරි ප්‍රතිපත්තියක හිර වෙන්න. දැන් පුදුම මේ හොඳම වැඩේ කියන්න. මම දැන් මරණ සති භාවනාව දීලා මම මේගොල්ලන්ගේ தත්ත්වය බලන්නම යටින් දැම්ම මේ සුස්ක විදර්ශනාව කියලා ප්‍රොටෙක්ටඩ් කියලා පාස්වර්ඩ් එකක් තිබ්බා. හරිද පින්වතුනි? මම මේ උදාහරණයක්. දැන් මේ මම දුන්නේ මරණ සතිය වඩයි. මගෙන් අහනවා මේකේ පාස්වර්ඩ් එක මොකක්ද? කරන්න දුන්න එක කරන්න ඉපැයි. දැන් අර උතුමන් වහන්සේ 4 මාසයක් තච පංචකේ මනසිකාරය කරලා ඔබ දන්නවද? ඒක පිටකයක් දරාගෙන කෙලස් නැසුනේ නැහැ. තච පංචකේ 4 මාසයක් සජ්ජායනා කිරීම ඇතුලේ කෙලස් නැසු. රහත් වුණා. 4 මාසයකින් තච පංචකේ වඩලම රහත් වුණා. එනිසා මේව හොඳට හිතර ගන්න ඕන. මේවා අරගෙන වීර්ය කරලා අඛණ්ඩව තමන් යම් ප්‍රතිපත්තියක් පුරනවා නම් අඛණ්ඩ වේ ප්‍රතිපත්තිය පිරීමේ හැකියාව තියාගෙන නොනවතින ගමනක් තමන්ගේ සාසනික ජීවිතයට මේ ප්‍රතිපදාවට ගෞතම බුද්ධෝත්පාද කාලේ ලැබිච්ච මනුස්ස ජීවිතයට එකතු කරන්න ඔබට පුළුවන් නම් ඔවා තමයි නිවන් දකින්න ක්‍රම. දැන් බලන්න දැන් තේරෙනවද ඇයි නිවන් දකින්න බැරි කියලා? දැන් තේරෙනවද ඇයි අපිට මේ මාර්ගය අවබෝධ වෙන්නේ නැත්තේ කියලා?
දැන් තේරෙනවද ඇයි දැන් දම්බෝජිය සයන්සේ අද නෙමෙයිනේ. දැන් දම් සයන්සේ මේ බණ කියන්න අරගත්ත දවසේම පළවෙනිම දවස්වලම කිව්වේ නාම රූප භාවනාව ඉඳන් සෝවන් ඵලයේ දක්වාම බණ ටික කිව්වා. දැන් ඕගොල්ලෝ ඊට පස්සේ අනේ තව එකක්. තාමෙන් දැන් අරක කමටහන දීලා ඉවරයි. මේ පොඩි සයන්ස්ලාට උනත් මගේ ආරණ්‍ය සේනාසනේ ඉන්න මම හැමතිස්සෙම කියන්නේ ආයතු මං අපවත් වුණොත් බය වෙන්න එපා. මේ කියන්නේ මේ තව මාර්ගය ඕන තරම් තැන්වල තියෙනවා. නමුත් පොඩි සයන්ස්ලා මං ගාවනේ පැවිදි උනේ. ඇවිල්ලා ලොකු සයන්ස්යේ ගාවින්. එතන බය වෙන්න එපා. මේක මේ බණ ටික කියලා තියෙන්නේ. මේ ටික හොඳට පැත්තකට ගිහලා පිළිවෙලට අහන්න. ඇහුවට පස්සේ තේරි තමන් යායුත්තේ කොහෙටද කියලා. ඒකට අවශ්‍ය කරන කරුණු ටික එකතු කරගෙන තමන්ගේ පැත්තෙන් තේරුණානේ දැන් මම මගේ තාත්තගේ මරණය කල්පනා කරා කියලා. පොඩි හාමුදුරුවොත් මගේ තාත්තගේ මරණය කල්පනා කරන්න ඕනේ. පොඩි හාමුදුරුවන්ගේ ආච්චි මැරලා ඉන්නවා නම් ආච්චිගේ මරණය කල්පනා කරන්න. එකම ෆෝම් එක තමන්ගේ විස්තර වලින් ෆිල් කරන්න තියෙනවා. කෙනෙක්ට අනිත්‍ය ප්‍රකටව මනසකාරය වෙන්න පුළුවන්. කෙනෙක්ට දුක්ඛය වැඩිපුර මනසකාරය වෙන්න පුළුවන්. කෙනෙක්ට ප්‍රඥාව වැඩිපුර මනසකාරය වෙන්න පුළුවන්. ශ්‍රද්ධාව අධික කෙනාට අනිච්ච. කෙනෙක් ඉන්ද්‍රිය වශයෙන් ශ්‍රද්ධාව අධිකයි නම් එයාට මතක තියාගන්න එයා නිවන් දකින්නෙත් අනිච්චානුපස්සනාව. එයාට මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී වැඩිපුර වැටහෙන්නේ අනිච්චානුපස්සනාව. එයා නිවන් දකින්න වෙලාවේ සංකාරුපෙක්ඛා ඥාණයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනෙන් එකක් අරගෙන මාර්ග චිත්ත වේදිතේට බහිද්දී එයා ශ්‍රද්ධාධික චරිතයක් නම් ශ්‍රද්ධාධික චරිතයේ මාර්ගයට බහින්නේ අනිච්චානුපස්සනාවෙන්. පැහැදිලිද? සමාධිය අධික කෙනෙක් නම් යම් කෙනෙක් ඉන්න පුළුවන් කෙනෙක් සමාධිය අධිකයි. සමාධිය අධික කෙනා දුක්ඛානුපස්සනාවෙන් බැහැලා අනිමිත්තේ මනසිකාරය කළ නිවන් දකින්න. ප්‍රඥාව අධිකයි නම් ශුන්‍යතාවනුපස්සනාව. අනිමි කියන්නේ සත්පුද්ගල ශූන්‍ය බව අනාත්ම ලක්ෂණය තමයි භාවනාවේදී වැඩිපුර වැටහෙන්නේ. අනාත්මය ගැන තමයි හොයන්න හිතෙන්නේ. සත්පුද්ගල භාවයේ දුරු වීම තමයි දැනෙන්න පටන් ගන්නේ. අන්නේ සත්පුද්ගල ඒක මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී කමඨහන් ගන්න කමඨහන් ආචාර්යවරයා දන්නවා මෙයාට වැඩිපුර වැඩිලා තියෙන අනත්තානුපස්සනාව. දැන් මෙයාව උද්‍යව ඥානියට ගෙනියන්න ඕනේ අනත්තානුපස්සනාවෙන් සත්පුද්ගල භාවයේ තීව්‍ර කර. අනිච්චානුපස්සනාව වැඩිච්ච කෙනාට දෙන්න ඕනේ අනිච්ච මනසිකාරය වෙන විදිහට තව කරුණු එකතු කර. ඒකයි උද්‍යව ඥානියට යන්න කලින් තව භාවනාවක්. රූප සප්තක අරූප සප්තක. එතකොට මේ රූප සප්තක අරූප සප්තක භාවනා දෙන්නේ අර අවස්ථාව යෝගාවචරගේ කර්මස්ථානීය ගද්දි කර්මස්ථානාචාර්ය වරයට තේරෙනවා වැඩිලා තියෙන අනිච්චානුපස්සනාවද දුක්ඛානුපස්සනාවද අනාත්මානුපස්සනාවද. එහෙම නැතුව මේ Tamanට ඕන මාර්ග තෝරගෙන යන්න බෑ. ගියාට වැඩක් නෑ. සසර වැඩිලා තියෙන්නේ ශ්‍රද්ධාව නම් ඒ ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේගේ පෙරණිවීමත් මනසක අනේ මගේ බුදුහාමුදුරුවොත් නැති වුණානේ. ඒවං මේ සුතං ඒකං සමයං භගවා කියද්දි ජීවිතය අතාර්ථය අවබෝධ වෙනවා. ඇයි? ශ්‍රද්ධාධික චරිතය මේ වෙලාවෙත් සංවේගය උපදවනවා. ඒවං මේ සුතං අනේ මා විසින් මෙසේ අසන ලදී. ඒකං සමයං භගවා. ඒ කියන්නේ මගේ බුදුහාමුදුරුවෝ කාලයකට කලින් හිටියනේ. දැන් නෑනේ. අන්න අනිත්‍ය මනසකාරය වෙනවා. ප්‍රඥාධික චරිතයට ඔය ටික අහුවෙන්නේ නෑ. සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ ධම්මා අනාත්තා කියනකොට අන්න සත්පුද්ගල ශූන්‍ය නාම රූප ධර්මතාවන් වල ක්‍රියාකාරීත්වය. පැහැදිලිද? සවීර්ය උපදවල මේ ස්ථානයන් වලට ආවොත් අන්න ශුන්‍යතානුපස්සනාවෙන් නිවන් දැකලා සත්පුද්ගල භාවයේ ශුන්‍ය භාවයට පත් කරගෙන නිවන් දකින්න ප්‍රඥා චරිතය. ඉතින් මේවා මේ පරිස්සමින් අල්ලගන්න. කලබලයට බෑ. මේව ලොකු කාරණා. හැමතැනම ශාසනය වීදිලා තියෙන කාරණා. ඒ ශාසනය තුල වීදිලා තියෙන මේ යථාර්ථය මේ ධර්මතාවය වටහා ගන්න දැන් ඉඳන් වීර්ය කරන්න ඕනේ. එතන බලන්න එපා. එතන නෙමෙයි බැලිය යුත්තේ දැන් මා සිටින්නේ කොහිද? මා විසින් කුමක් කළ යුතුද? ඒ කරන්න ඕනේ කොයි ආකාරය. මේවා ලේසි නෑ පිටුතුනේ. ලේසි නෑ. ආවට ගියාට යන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මා වෙන්නේකොත් මේක අවබෝධ කරන්න මේසා වීරයක් දරුවා නම් මේසා උත්සාහයක් දරුවා නම් මතකද බුදුරජාණන් වහන්සේ මගේ ඇටමස්ලේ නහර වේකී වියලී ගියත් සම්බුදු භව ලබා මිසක් මෙතනින් නැගිටින්නේ නැහැ. පුළුවන් ඔබට වීරය ගන්න. ඔගොල්ලෝ ඉඳ ගන්නවා. හිටපන්කො භාවනා කළා නිවන් දකින්න නැතුව නැගිටින්නේ නැහැ. එල්ලි වෙනකන් නොනිදා භාවනා කරනවා.
පැය දෙකමාරක් යද්දි ගොරෝණුවත් ඇහෙනවා. පැය දෙකමාරක් යද්දි බුදු අම්මෝ මේ ශාසනය නම් නිවන් දකින්න බෑ, මෛත්‍රී බුද්ධ ශාසනයවත් නිවන් දකින්න ඕනේ. බැරිම වෙනකොට තවතිසාවට හරි පැන ගන්න ඕනේ. එහෙම තියෙන ඔය එක සංකල්ප. කුසීතයන්ගෙන් බෝ වෙච්ච. කුසීතයන්ගෙන් බෝ වෙච්ච. මම මේ කියන්නේ මෛත්‍රී බුද්ධ ශාසනය නිවන් දකින්න එපා කියලා නෙමෙයි. යමෙක්ට එහෙම හිතෙනවා නම් යන්න. මේක බෑ. ඒ කුසීතකම. ඒ කුසීතකමට තවතිසාව හම්බ වෙන්නේ නැහැ. ඒ කුසීතකමට තුසිතය අහුවෙන්නේ නැහැ. එහෙනම් කම්මැලි ඔක්කොම ඒකට යන්න ඕනේ. මට කොච්චර අහුවෙනවද පාරේදී මේ පාර බෑ ඊළඟ පාර කරගන්නවා කියන මිනිස්සු. එහෙම පුළුවන්ද දිව්‍ය ලෝකෙකට යන්න? එහෙම පින්වත්නි බූල් තියෙන බල්ලෙක්වත් වෙන්න බෑ. මතක තියාගන්න. ඇයි වීරිය කියන එක තියෙන්න ඕනේ. නිකන් මේ උඩින් පල්ලෙන් වැටිලා සාසනී පීනලා පියාඹලා සිවුර දාගෙන කොණ්ඩේක පාගත්ත කියලා නිවන් දකින්න බෑ. එහෙනම් දේවදත්තත් ඒ ජීවිතේ නිවන් දකි. සංසාරේ පාරමිතා තිබ්බ නිසා යන්තම් බුදුවරයෙක්ගේ පාමුල බුදුන් සරණ ගිහිල්ලා මැරෙන්න වෙච්ච නිසා යන්තම් පිළිසරණක් ලැබුණා. හරි? හැබැයි අපි දේවදත්ත ගැන කතා කරාට එතන හිටිය අනිත් අය චබ්බග්ගේ භික්ෂුන් වහන්සේලා ගැන කවුද කතා කරන්නේ? පරාජිකා වුණානේ. අදත් ආදාන පරාජිකාවෙන් තොටුපළක් ළඟ සල්ලි හොරකම් කළා. නෙමෙයි අඳුන් හොරකම්. අදකෝ අද ඇති සමහරකට මේ ශාසනයම පුරුද්දට මහාන වෙලා. එහෙම නිකන් චරිත ලක්ෂණ පේනවනේ සමහර වෙලාවට. එයා පේනවා. මේ පැහැදිලි පිටුදින සාමාන්‍යයෙන් ඔබ දන්නවා මම ධර්ම දේශනාවලට භාවිතා කරද්දී මේ කතාවක් අරගෙන ඒ කතාව කියනවට වඩා අවශ්‍ය නිවනනේ සාරේ අරගෙන සාරේට අවශ්‍ය කතාව උපමාවන් එළියට අදින එක තමයි අපි කරන්නේ. ඒ වෙනසක්. ඒතර මේකෙදී ඔබ හැමතිස්සෙම දැනගන්න ස්වාමීන් වහන්සේ මේ තරම් බෝල්ට් ඕන් එක මේක කියන්නේ. ඇයි මේක කියන්නේ? මේ වැරදිච්ච මේ වෙලාවෙ නිවැරදි කර. මේ වෙලාවෙ නිවැරදි කර. ආයි කවුද මේ අවස්ථාවද? හරි මගේ බණ මේ වෙලාවෙ ඔබට ඇහෙනවනේ මේකේ. හිතන්නකෝ මේ ඔක්කොලම ඔහොම උනේ. හදිසියවත් ධම්මජ සයන්සේක බණ අපි නවත්තමු. මොන රටෙම මොකක්ද? එතකොට ආයි බණ ඇහෙන්නේ නැහැ මේ බණ ටික. හරි? මේ නවත්තුවා කියලා බණ නවත්තන්නේ. ඒව කොහින් හරි. මම කියන්නේ මේ යථාර්ථය තේරුම් අරගෙන දැන් ඇත්ත තමයි අජ්ජේව කිච්චං මේක ඇහෙන භික්ෂුවට රැට නිින්ද යන්න බෑ. නිින්ද යනම නම් මොලේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ඇයි මොලේ ප්‍රශ්නයක් කියන්නේ මේ? මොලේ අවුලක් නෙමෙයි. වීරියමදිකම්. මේක ඇහෙන භික්ෂුව බද්දේ කරත්ත සූත්‍රය අරගෙන බලන්න මජ්ක්‍ධිම නිකායේ තියෙන. රැට කල්පනා වෙන්න ඕනි මේ ටික ඇහුණා නම් අජ්ජේව කිච්චං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ. මං අදාද වීරිය කරන්න ඕනි නේද? හෙට මැරෙයිද කවුද දන්නේ? අන්න එහෙම ගත කරන භික්ෂුවට කියනවා බද්දේ කරත්ත. භද්‍ර වූ එක් රාත්‍රියක් ගත කරන භික්ෂුව භද්‍ර වූ රාත්‍රියක් සුන්දර වූ රාත්‍රියක්. භද්‍ර රාත්‍රිත් තියෙනවා අභද්‍ර රාත්‍රිත් තියෙනවා. ඒව මාරු වෙන්න පුළුවන් පොඩ්ඩක්. ඒක වකුරයිනේ නේ. ඒ නිසා තමන් භද්‍ර රාත්‍රියක් ගත කරනවද අභද්‍ර රාත්‍රියක් ගත කරනවද කියන එක තමන් තීරණය කරන්න ඕනේ එක. අභද්‍රම තමයි සුභද්‍ර ලවුනේ නේ. එනිසා මේක පරිස්සමෙන් අල්ලගන්න. පරිස්සමෙන් අල්ලගත්තොත් යන්න පුළුවන් ලොකු ගමන. ඒ ගමන සඳහා ඔබට මේ වීරිය පිළිබඳව යම් චුට්ටයි කිව්වේ මේ පුංචි ක්ෂණයක් කිව්වේ ක්ෂණයක්. මම මේ ගැන ඉදිරියේ දීර්ඝ ධර්ම දේශනාවක් කරුණු සම්පාදනීය වෙන්න පුළුවන් නේ වීරිය ඉන්ද්‍රිය. එතකොට සතර සම්‍යක් ප්‍රදාන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන සම්මා වායාම කියන එක ගැන අපි දීර්ඝ වශයෙන් ධර්ම දේශනාවකදී කතා කරමු. එතෙක් ඔබට ඔබ කරගෙන යන භාවනාවට ඔබ රැකගෙන යන ප්‍රතිපදාවට ඔබ රකින්න සීලයට දුතාංගයට මේ දේශනාවෙන් යම්කිසි වීරියක් ජනනය කරගන්න අවශ්‍යයි කියලා හැඟීමක්වත් ආවනම් චිත්ත වේගයක් දාගැනීමේ අවශ්‍යතාවයක් ආවනම් ඒ තමයි මේ දේශනාවෙන් අපි බලාපොරොත්තු වෙන කාරණා. ඔබට මේ කුසල කර්මය ඒ සඳහා හේතු වේවා පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට ධර්ම දේශනාව අවසන් කරනවා. පියද අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි රෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශනදායක අරගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. කොටුගොඩ නිවාසීපුර අංක N4 නිවසේ පදිංචි ඉන්ද්‍රාණි මහින්දසිංහ මෑණියන් විසින් ධර්ම දේශනාවට කලින් සිහිපත් කළා වගේම අද දවසේ මේ net FM ධර්ම දක්ෂිනාව මේ ධර්ම දේශනාව
ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් ගෙන කටයුතු කළ මේ මෑණියන්ගේ අරමුණ බලාපොරොත්තුව ලෙස දක්වලා තියෙන්නේ 2018 ජූලි 24 වෙනි දින මියගිය තමන්ගේ එකම දියණිය වෙන රංගනී ගුණතිලක දියණියගේ මේ මාස 19 වෙනි දිනට යෙදී තිබුණු 36 වෙනි ජන්මදිනය සිහිපත් කරගෙන පින් අනුමෝදන් කිරීමට සහ මේ දුක්ඛිත සසර ගමනෙන් ඊතරව ලබන තුම් නිර්වාණය අවබෝධ කරගන්නට මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනාවෙන් අද දවසේ මේ පින්කම සිද්ධ කරලා තියෙන්නේ. පින්වත්නි සංසාර ජීවිතේ යනකොට කිසිම භෞතික සම්පත්තියක් අපි අරගෙන යන්නේ නැති නිසාම අපට අරගෙන යනවා නම් ඉතුරු වෙන්නේ අපි කරන හොඳක් හෝ නරකක් විතරයි. කුසල කර්මයක් විතරයි. ඒ නිසා මනුස්ස ජීවිතේ ලැබුණට පස්සේ ඒ මනුස්ස ජීවිතය ඇතුලේ කරගත හැකි කුසල කර්මයක් කරගෙන භෞතිකයේ පස්සේ වුණාට වඩා දුවන්නේ නැතිව ඒ භෞතිකයේ තේරෙන නිස්සාරත්වය නුවණින් කල්පනා කරමින් දැකලා මනසින් දැකලා ඒ භෞතිකයේ අතාරින්න පැත්තට තමන්ගේ ජීවිතය අරගෙන යන්න පුළුවන් නම් ඒ තමයි මිනිස්සෙක්ට බුද්ධෝත්පාද කාලයක ලැබෙන ජීවිත සැනසීම. කවදාවත්ම දිරදිරා යන භෞතිකයක් පස්සේ බිඳි බිඳි යන භෞතිකයක් පස්සේ නැති වෙවි යන ශරීර පස්සේ කල්පනා උපදවලා ජීවිතේ ජීවත් වෙලා වැඩක් නැහැ. ඒ නිසා අද දවසේ ධර්ම දේශනාවෙන් කතා කළ වීරිය පිළිබඳ වූ කතාව තමන්ගේ ජීවිතයට ගලපගෙන මෙවැනි ධර්ම දාන පින්කම් අනන්ත ප්‍රමාණ කරමින් ඒ විතරකින් නොනැවති අන්න ඒකයි මෙතන වටිනමදී. එපමණකින් නොනැවති මේ බුද්ධෝත්පාද කාලේ ළඟා කරගත යුතු ළඟා කරගත හැකි යම් පරමාර්ථමය අරමුණක් තියෙනවා නම් අන්නේ පරමාර්ථමය අරමුණට තමන්ගේ ජීවිතේ ගෙනියන්න උත්සාහ කිරීම තමයි කොයි කාටත් පින්වත්නි වටින්නේ. ඒ සඳහා තමයි අද මේ ධර්ම දේශනාව සිද්ධ කළේ. විශේෂයෙන්ම මේ පින්වත් මෑණියෝ තමන්ගේ දියණිය මිය ගිහිල්ලා එකම දියණියගේ ජන්මදිනයේ යෙදී තිබුණ දිනය සිහිපත් කරගෙන කළ මේ කුසල කර්මය ප්‍රාර්ථනා කරමු අපි පින්වන්ත දියණියට සංසාර ගමනේ යනතුරු මෙවැනි මරණ ධර්මතාවයන් වලට මුහුණ දෙන්න වෙන ජීවිත නොලැබේවා. මරණ ධර්මතාවයන් වලින් මිදිච්ච නිර්වාණ සෝයම ළඟා වේවා. ඒ සඳහා මඟ පෙන්වන කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරේ අඩුවක් නම් සසරේ නොම වේවා. පතන බෝධියකින් උතුම් නිර්වාණය සාක්ෂාත් කරගෙන පරලෝක ජීවිත සුවපත් කරගෙන උතුම් නිර්වාණය සුවසේම අවබෝධ කරගෙන මේ ගෝරතර සසරෙන් මිදී යන්නට මේ කුසල් හේතු වේවා, පාරමී වේවා, පාරමී ශක්තියක් වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් කරගන්න. ඒ වගේම අද දවසේ මේ ධර්ම දානමය පින්කම කළ සබ්බ දානං ධම්ම දානං ජිනාති සියලු දන් පරදවල ධර්ම දානීය දිනන බව සිහිපත් කරලා තියෙනවා. ඒ බුද්ධ වදන එවැනි ධර්ම දානීය කියදුණු මේ පින්වතුල්ලා විශේෂයෙන්ම නම් සිහිපත් කරලා තිබ්බ කොටගොඩ නිවාසිපුර අංකයෙන් 4 නිවසේ පදිංචි ඉන්ද්‍රාණි මහින්දසිංහ මෑණියන් රැස්කලා වූ මේ කුසලයේ ඇයටත් ඇගේ පවුලේ සියලුම දෙනාටත් ඥාති හිත මිත්‍රාදී මව් දෙමව්පිය ගුරුවරාදී හිත හිතවත් ආදී මධ්‍යස්ථ ආදී සියලු දෙනාට සීල සමාධි ප්‍රඥා ගුණ වඩාගෙන පතන බෝධියකින් උත්තරීතර නිර්වාණය සුවසේම සාක්ෂාත් කරගෙන උතුම් නිවනින් නිවී යන්නට මේ කුසල් පාරමී වේවා, පාරමී ශක්තියක් වේවා, පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම වෙහෙර විහාර ගම්දනව වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලු දෙවියෝ සම්මා සම්බුද්ධ ශාසනය මේ බුදුන්ගේ දේශීය දීපේ ජයශ්‍රී මහ බෝධිය රමණ්ඩලි මහා සෑයට අධිග්‍රහිත අධිපති රකින්න සුරකින්න මේ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා සම්මා දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් කරගෙන සංසාර ජීවිතය දෙව්ලොවම සුවපත් භාවයට පත් කරගෙන තුම් නිවනින් සුවසේම නිවල යන්නට මේ කුසල් පාරමී වේවා, පාරමී ශක්තියින් පාරමී දම් පිරේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කරමින් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ධර්ම දේශනාව අවසන් කරන්නට. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි.